समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सग्गमुक्खदं धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स अत्ति वेदनातिवापनस्स सति पच्चुपट्टिता होति यावदेव ज्ञानमत्ताय पतिस्सति मत्ताय अनिश्चितो च विहरति न च किंचि लोके उपादीयति सदा बुद्धि संपन्न पिन्नत्नी තුන් ලෝකයක් සනසවදාලා වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය කියලා අපි අහලා තියෙනවා. එහෙමනම් ලෝකය සනසවදාලා වූ ලෝකය සනසවමින් දේශනා කරපු. ඒ කියන්නේ ලස්සන කටහඬකින් දේශනා කරා කියන එකද? ඒක ගායකත්වොත් කරනවා. නේද? මිහිරි හඬකින් මිහිරි තාලකින් දේශනා කිරීම නෙවෙයි ලෝකයේ සනසන්න දේශනා කරන්නේ. අම්මා කෙනෙක් දරුවෙක් නලවනවා වගේද? නෑ. එහෙම දේවල් එහෙම පැත්තකින් නෙවෙයි. කොයි පැත්තෙන්ද ලෝකයේ සනසෙන්නේ? තමන්ගේ අතුලාන්ත අවබෝධයෙන් ලෝකය සැනසෙන ධර්මයක් තමයි බුදුරජාන් වහන්සේගේ ධර්මය. තමන්ව අවබෝධ කර ගැනීමෙන්, අනුන්ව අවබෝධ කර ගැනීමෙන්, ලෝකය අවබෝධ කරවීමෙන් සැනසීමක් ඇති වෙන, නැවත කොයි කවරදාකවත් දුකක් ඇති නොවන තත්ත්වයට අපේ චිත්තසංතානය සකස් කර ගැනීමයි බුදුරජාන් වහන්සේගේ ධර්මය තුළින් සිද්ධ වෙන්නේ. ඉතින් එහෙම කිව්වට මදි. අපි මහා දුක් ගොඩක වැටිලා ඉන්නේ. හැම දිනෙකම හරීම අපහසුකින් ජීවත් වෙන ස්වභාවයක් තියෙනවා. මොකද්ද මේ අපහසුව? මට මං කැමති විදිහට නැහැ. මං කැමති දේවල් නැහැ. අතීතයේ තිබ්බ දේවල් දැන් වෙනස් වෙලා. මං කැමති විදිහට නෙවෙයි මේ හැම එකක්ම තියෙන්නේ කියලා එක්කෝ තමන්ගේ ශරීරය ගැන, එක්කෝ අනුන්ගේ ශරීර ගැන, එක්කෝ තමන්ගේ හිතේ තියෙන ස්වභාවයන් ගැන, නැත්නම් අනුන්ගේ හිතවල තියෙන ආදරය ආදී ධර්මතා ගැන මේ වගේ දේවල් පිළිබඳව වැඩි දෙනෙක් කල්පනාකාරීව හරියට ඇති වෙලා වගේ නිකන් ඉන්නේ. නේද? ඒක ඔක්කොම අමතක වෙන හැබැයි වෙලාවකට. කොයි වෙලාවටද රූපවාහිනිය ළඟ ඉඳගත්තාම අමතකයි. අල්ලාප සල්ලාපේ දෙනකොට අමතකයි. ගීතයක් අහනකොට අමතකයි. එතකොට හොඳ කෑමක් කනකොට අමතකයි. ඉතින් ඒකින්ද ඒවා අමතක කරගෙන හිටියට පොඩ්ඩක් හුදකලා වුණ ගමන් මොකද වෙන්නේ? අනිත් අයගෙන් වෙන් වෙලා පොඩ්ඩක් තනි වෙච්ච ගමන් මොකද වෙන්නේ? ඇදලා අතාරිනවද නැද්ද හුස්ම? කැමති දේ නොලැබුණා කියලා. මං කියන විදිහට නෙවෙයි, බලාපොරොත්තු වෙච්ච විදිහට නෙවෙයි. මේ විදිහට වැඩි දෙනෙක්ගේ ජීවිත පශ්චාත්තාප වලින් මොකක්ද අපහසුවකින් පෙළෙනවා. ඒ අපහසුව ඇත්තටම වැඩි දෙනෙක් ඉන්නේ ලොකු නොයවසිලිමන්තකමකින්. මොකද්ද මේ නොයවසිලිමන්තකම? දැන් දැක ගන්න ඕනේ, දැන් අහ ගන්න ඕනේ, දැන් විඳ ගන්න ඕනේ කියලා අදහසක් තියෙනවා. දැකපු දේවල් දැක ගන්න ඕනේ කියලා කියන්නේ තමන්ගේ දරුවෝ, මුණුපුරෝ, තමන් කැමති අය නේද? ඒ අය දැකීමේ නොයවසිලිමත්කමකින් ඉන්නවා. අහපු දේවල් නැවත අහපු අතීතයේ අහපු දේවල්, කටහඬවල්, ගීත, එක එක තමන් කැමති සද්ද ඇසීමේ නොයවසිලිමත්කමකින් ඉන්නවා. ආදර වදන් ඇසීමේ නොයවසිලිමත්කමකින් ඉන්නවා. ආග්‍රහණ රස කාපු ඒවා නැවත කෑමේ නොයවසිලිමත්කමකින් ඉන්නවා. ඒක හුඟක් වැඩි වෙන්නේ කෑම දකින්නකොට. නේද? ඊළඟට විඳපු පහස නැවත විඳීමේ නොයවසිලිමත්කමකින් ඉන්නවා. ලැබපු හැඟීම් ආදියෙන්
ලැබිච්ච වේදනාවල් නැවත ලබා ගැනීමේ නොයවසිලිමත්කමකින් ඉන්නවද නැද්ද? ආන් ඒවා ඇති පදන් හම්බෙන්නේ නැහැ හැම වෙලේම. නේද? තමන් බලාපොරොත්තු වෙන විදිහට හම්බෙන්නේ නැහැ. ඒකෙද හැම වෙලේම හුඟක් වෙලාවට ඉන්නේ කොහොමද? මූණු ටිකක් නේද? මූණු වල තියෙන මොන වගේ පෙනුමක්ද? ඇති වෙලා වගේ, බෑ වගේ නේද? අපි කියන්නේ එල්ලගෙන ඉන්නවා කියලා. මූණු එල්ලන් ඉන්න ගතියක් තමයි තියෙන්නේ. අන්න ඒ தත්වෙට හේතුව තමයි ඔන්න ඔය අතීතයේ තිබ්බ දේවල් නැවත ඕනෑ වෙච්ච දේවල් පොඩ්ඩක් හිතන්න බලන්න. ඔය හිත මොනවා හරි ඉල්ලනවා නම් බලපු දෙයක්මද නැද්ද ආය බලන්න ඕන කියන්නේ. අහපු දෙයක්මද නැද්ද ආය අහන්න ඕන කියන්නේ. විඳපු දෙයක්මද නැද්ද ආය විඳින්න ඕන කියන්නේ. කාපු දෙයක්මද නැද්ද ආය කන්න ඕන කියන්නේ. ඉතින් කාලා තියෙනවනේ ආය මොකටද කන්නේ. බලලා තියෙනවනේ ආය මොකටද බලන්නේ. නේද? ඉවරක් නැතුව අපේ හිත ඔන්න ඔය වගේ ඉවරක් නැතුව අතීතයේ සිද්ධ වෙච්ච දේවල් නැවත ඉල්ලනවද නැද්ද? මේ කවද්ද දන්න ඉවර වෙන්නේ ඔක? ඉවර වෙන දවස බලන්න අපේ ජීවිතයේ අර්ථය අපිට තේරෙන්නේ නෑ. එකම දේ බල එකම දේ අහ එකම දේ විඳ ඉන්න සිද්ධ වෙලා තියෙනවද නැද්ද? අපි ඔක්කොගේම ජීවිතේ එක අරමුණයි තියෙන්නේ. හැම කෙනෙක්ගේම ජීවිතේ එක අරමුණයි තියෙන්නේ. මොකද්ද? සන්තෝෂයෙන් ජීවත් වෙන්න. අපිට සන්තෝෂය ලැබෙන්නේ කොහොමද? සැප වේදනා ඇති වෙන්න ඕනේ සතුට ලැබෙන්න. නේද? අපේ සැප වේදනා හැදෙන්නේ කොහෙද? ඇහෙන් ප්‍රිය රූප දැකීමෙන්, කනෙන් ශබ්ද ඇසීමෙන්, නාසයෙන් ගන්ධ, දිවෙන් රස, ශරීරයෙන් පහස, මනසින් ප්‍රිය ධර්ම ලැබීමෙන් තමයි සැප වේදනා ඇති වෙන්නේ. නේද? මේ සැප වේදනා මේ මොහොතක ඇති වෙන සැප වේදනාව ඊයේ මට යම්කිසි සැප වේදනාවක් මගේ ශරීරය ආශ්‍රය කරගෙන හටගත්තා නම් ওই ඉන්ද්‍රියම ඒක මං කරගත් එකක්ද? මම දේ සැප වේදනා හදාගත්තේ නේද? දැන් අපිට මොකද ආදරයක් කියලා ආදරයක් විඳිනකොට ඇති වෙන සැප වේදනාවක් තියෙනවා. ඒක මන්ද හදාගත්තේ. මං හදාගත්තද මට උනාද? මට උනා නේද? මන් දන්නේ නැහැ. ප්‍රිය කෙනෙක් දකින්නකොට සතුටක් ඇති වෙනවා, සැප වේදනාවක් ඇති වෙනවා. ඉතින් ඒක උනා නේද? ඒක මං කරගත්තද? ප්‍රිය කෙනෙක් ඉන්නවා මං සතුට හදා ගන්න ඕනේ කියලා හදාගත්තද? නෑ ඒක උනා නේද? එහෙනම් සැප වේදනා හැදෙන එක මං කරගන්න එකක්ද වෙන එකක්ද? සිද්ධ වෙන දෙයක් නේද? සිද්ධ වෙන දෙයක්. අපේ ප්‍රාර්ථනාව මොකද්ද? ඇයි මේ දුක්? මං කියනවා දුක් ඇති වෙන්නේ බලාපොරොත්තු කඩ වෙලා කියලා. එහෙම කිව්වොත් හරිද? හැමෝටම දුකක් ඇති වෙන බුදුරජාණන් වහන්සේ තරම් දුක් ගැන කතා කරපු තවත් ශාස්ත්‍රඥයන් වහන්සේ නමක් නැහැ. ඒකින්දම බුදුරජාණන් වහන්සේට හරියට නිඳා කරනවා අපි අය. අයියෝ මේ ජීවිතේ දුක් ගැනම කතා කර ඉන්නවා, මේක හරි විකාර වැඩක්, ඔබ කතා කර ඉන්න දෙයක් නේද? කී කියනවා වෙලාවට. බුදුරජාණන් වහන්සේ දුක ගැන කතා කරේ ඇයි? දුක් නැති කර ගැනීම සඳහා. දුක් නැති කරගන්න මාර්ගයක්, ස්ථීර සැපයක් ඇති කරගන්න මාර්ගයක් විවර කරගන්නයි බුදුරජාණන් වහන්සේ දුක් ගැන කතා කරේ. එතකොට දැන් අපි ආයතරයක් මාතෘකාවට යනවා. මේ දුක් ඇති වෙන්නේ අපි එක ක්‍රමයක් කතා කරනවා. දුක් ඇති වෙන්නේ මං කියනවා බලාපොරොත්තු කැඩෙන හින්දා කියලා. හරිද? බලන්න පොඩ්ඩක් ඒකට හිතලා බලන්න ඕන. කවුරු හරි මට හොඳින් හිටිය කෙනෙක් නපුරු වචනෙන් බෑන්නා. හැමදාම හොඳින් ඉදී කියලා තිබ්බ බලාපොරොත්තු කැඩිලාද නැද්ද? නේද? කෙනෙක්ගේ හැසිරීම හදිසිය වෙනස් වෙලා. මම බලාපොරොත්තු වෙච්ච විදිහට නෙවෙයි. එහෙනම් එහෙම කියනකොටම කැඩිලා. නේද? ඊළඟට කවුරු හරි අසනීප වුණා නැත්නම් තමන් අසනීප වුණා. එහෙනම් බලාපොරොත්තු කැඩිලා නේද? මම නිරෝගී වෙන්දී කියලා හිතුවා. කවුරු හරි මලා. එහෙනම් බලාපොරොත්තු කැඩිලා. එහෙනම් මේ හැම තැනකදීම අපේ බලාපොරොත්තු කැඩිලා. එහෙනම් හැම දුකක්ම ඇති වෙන්නේ බලාපොරොත්තු කැඩීමෙන්. බලාපොරොත්තු කඩ වුණාම දුක් ඇති වෙනවා. හරිද? බලාපොරොත්තු කඩ වෙන්නේ ඇයි දන්නේ නැහැ. බලාපොරොත්තු කඩ වෙන්න හේතු වෙන්නේ බලාපොරොත්තු කැඩීමද නැද්ද? නේද? එහෙනම් බලාපොරොත්තු නැත්තම් කැඩෙන්න දෙයක් නැහැ. එහෙනම් මම මේ අතන්ට කියනවා බලාපොරොත්තු නැතුව ජීවත් වෙන්න. කිව්වොත් ආයෙ බණ කියන්න දෙයක් නැහැ. ඒකට දුක් ඇති වෙන්නේ නැහැ. බලාපොරොත්තු නැත්තම් බලාපොරොත්තු කැඩෙන්නේ නැහැ. නේද? බලාපොරොත්තු කැඩෙන්නේ නැත්තම් දුක් ඇති වෙන්නේ නැහැ. එහෙනම් බලාපොරොත්තු නැතුව ජීවත් වෙන්න අපිට පුළුවන් නම් හරි. පුළුවන්ද?
බලාපොරොත්තු නැති කරගන්න මට පුළුවන්. මං ඇති කරගත්තා නම් මමද බලාපොරොත්තු ඇති කරගත්තේ මට ඇති වුණාද? ඇති වුණා. එහෙනම් ඇති උනේ හේතු ඇතුවයි. ඇති උනේ හේතු ඇතුවයි. බලාපොරොත්තු ඇති උනේ හේතු ඇතුව. ඒ හේතු තියෙන කම්ම බලාපොරොත්තු ඇති වෙනවා. හරිද? ඒකින්ද ඒ හේතු තියෙන කම්ම බලාපොරොත්තු ඇති වෙනවා. අන්න ඒ හේතු නැති වෙච්ච දවසක බලාපොරොත්තු ඇති වෙන්නේ නැහැ. දැන් අපි බලමු බලාපොරොත්තු ඇති වෙන්න හේතු උනේ මොකද්ද කියලා. බලාපොරොත්තු ඇති වෙන්න හේතු උනේ මොකද්ද? ඇත්තට මොනවද මේ බලාපොරොත්තුව? සතුටෙන් ඉන්න බලාපොරොත්තු වෙනවා කියන්නේ මොකක්ද? අතීතයේ මට මේ ශරීරය හිත ආශ්‍රය කරගෙන අතීතයේ මට සැප වේදනාවල් ඇති වුණා නම් වර්තමානයේත් ඒ සැප වේදනා ඇති කරගන්නවා, අනාගතයේත් ඒ සැප වේදනා පවත්ත ගන්නවා. නේද? සැප වේදනාවක් ඇති වුණා නම් අපි කවුරුත් දුක් වේදනාව වලටද කැමති, සැප වේදනාව වලටද කැමති? කවුරුත් ඉතින් මේ බෙරගෙඩිය පාවිච්චි කරලා සැප විඳින්න තමයි කල්පනා. මොකක්ද ඒ කිව්වේ? බෙරගෙඩිය කිව්වා. නේද? මොකද්ද බෙරගෙඩියේ තියෙන ලක්ෂණය මොකද්ද? කෝටුවක් අරගෙන හැමට ගහනකොට සද්දයක් එනවා. නේද? ගැටෙනකොට කෝටුවකුයි ඒ හැමයි ගැටෙනකොට සද්දයක් එනවා. මේක බෙර හයක් තියෙන උපකරණයක්. ඇහැට රූප ගැටෙනකොට පෙනීම නැත්තම් ඒ තුනේම එකතුව චක්කු සම්පස්සජ වේදනා ඇති වෙනවා. කනට ශබ්ද ගැටෙනකොට සෝත සම්පස්සජ වේදනා ඇති වෙනවා. නේද? ගාහන ජීවයා කායමන මොනවා කරන්නද ඉතින් මේ ලැබපු කරුමේ. නේද? පාරේ යනකොට ලස්සන රූපයක් දැක්කොත් මොකද වෙන්නේ? හිතේ සතුටක් උපදිනවා. ඉතින් ඒ බෙරේ වගේ තමයි ඒක වෙනවා. ඒක කවදාකවත් අපි තේරුම් ගත්තේ නෑ නේද? එතකොට මොකද කරන්නේ? ඒ ඉපදිච්ච සතුට හින්දා මොකද කරන්නේ? කවුරුත් සතුටට කැමති මොකද කරන්නේ? ආයෙ හැරිලා බලනවා. ආයෙ හැරිලා බලනවා. ආයෙ හැරිලා බලනවා. නේද? බලන වාරයක් ගානේ බෙරේ වදිනවා. නේද? බලන වාරයක දැන් කොච්චර කල්ද දන්නේ නැහැ. දැන් කොච්චර කල්ද? මේ බෙරේ වැදුන එකේ තියෙන ප්‍රශ්නේ එක නෙවෙයි. ඊට පස්සේ මොකක්ද තියෙන ප්‍රශ්නේ? ටික දවසකින්ම නොබලා ඉන්න බැරි වෙනවා. නේද? නොදැක ඉන්න බැරි වෙනවා. නොදැක්කොත් ඊට පස්සේ මොකද වෙන්නේ? නොඇසුවොත් නොවින්දොත් මොකද වෙන්නේ? ඇතුළ ගිනි ගන්නවා. නේද? පිච්චෙනවා. මේ කිලෝ 70 80 මේ මස් ටික හරිද? උස්සන් දුවනවා කට්ටිය ඉතින් ඇයි ඇතුළ ගිනි ගන්නකොට ආයෙ බලන්න අර බලපු එකේ සාපෙට. නේද? බල නේද? ඒක සාපයක් වගේ. අද අපි මේ නිවන් මාර්ග ධර්ම දේශනා මාලාවේදී සාකච්ඡා කරන්නේ මේ සාමාන්‍ය ජීවිතය ගැන නෙවෙයි. ඒක නිවන් මාර්ග කියලා දාගන්න ඕනේ නේද? කට්ටිය මට දොස් කියයි. ඔය විදිහට ජීවත් වෙන්න පුළුවන් අපේ හාමුදුරනේ. ඉතින් එපා. නේද? කවුද මේව කරන්න කියන්නේ? නේද? ඉතින් ඔය විදිහටම ඉන්න එකයි ඇත්තේ. දැන් කොච්චර කල්ද? බහුපැටියාට එළදෙන දැක්කහම සැප වේදනාවක් ඇති වෙනවා. ඉතින් එයා ඒ පස්සෙමයි යන්නේ. එළදෙනට බහුපැටියා දැක්කහම නේද සතුටුයි. ඉතින් එයා ඒ පස්සෙමයි යන්නේ. ත්‍රිසංගත සත්තුන්ගේ පවා තියෙන ලක්ෂණයක් තමයි තමන්ගේ මෙතන හැදෙන්නේ මොකද්ද? ඒ හැදෙන එක පස්සේ තුන එක. නේද? ඒක මොකක්ද? ඒක නවත්තන්න පුළුවන්ද? ඒක හින්දා වැරදි වෙනවද? ඒක තේරුමක් තියනවද? ඒක ඉවරක් තියනවද? ඒ කිසි දෙයක් විමසලා බලන්නේ නැහැ. ඒක ඇත්තක්ද කියලා විමසලා බලන්නෙත් නැහැ. නේද? ඒක ඇත්තක්ද? ඒකෙන් වෙන හානිය පිළිබඳව විමසලා බලන්නෙත් නැහැ. අන්තිමට මොකද වෙන්නේ? හිතවල ඇති වෙන මේ ගිනි ගන්න තත්ත්වයටපත් වුණාට පස්සේ ඕනෑම වැරද්දක් කරන්න ලෑස්ති. ඕනෑම වැරද්දක් කරන්න ලෑස්ති. මොකද නැත්තම් ගිනි ගන්නවනේ. ගිනි තියාගෙන ඉන්න කැමති කවුද? නේද? ගිනි ගන්නකොට ඉන්න අමාරුයි. ඒකින්ද මොකද කරන්නේ? දුවනවා හැල්මේ. ලෝකෙම ඒ වසඟයට ගිහිල්ලා මහා විනාශයකට ලක් වෙලා සමහර අය සත්තු මරනවා, හොරකම් කරනවා, කාමයේ වර්ධව හැසිරෙනවා. මොකද මේ ගිනි තියාගෙන යාලා. බොරු කියනවා, කේලම් කියනවා, කපටිකම් කරනවා, කුහකකම් කරනවා, යටින් ගිනි ගෙනියනවා නේද? අන් අයට හිරිහැර කරනවා. අම්මා මතක නැහැ, තාත්තා මතක නැහැ, සහෝදරයා මතක නැහැ, ඉන්න තැන මතක නැහැ, ඔක්කොම ඉවරයි. නේද? මොකද මේ ඇතුළ ගිනි ගන්න මට්ටමට ආවේ ඇසෙන් බලා සතුටු වී, කනෙන් අසා සතුටු වී, නාසයෙන් විඳ, දිවෙන් විඳ සතුටු වේදනා ඇති වුණා. මේ බෙරගෙඩියේ මොකක් වුණාද කියලා මන් දන්නේ නැහැ. යන පැත්තට ගියා. නේද? ඒකට බුදුරජාණන් වහන්සේ මේක අපිට අවබෝධ කරලා දුන්නා. ඔහේ බලනවා, ඔහේ දිහා හරියට හැරිලා මොනවද කරන්නේ කියලා බලනවා.
මොකද්ද වෙන්නේ කියලා බලනවා කියලා බුදුරජාණන් වහන්සේ අපිට මේක බලන්න බොහොම කරුණාවෙන් මඟ පෙන්වනවා. ඇයි අපිට මොකද්ද මේ වෙන්නේ? හරි. මම පාරේ යනකොට මට ගලක් කැඩෙනවා. දැන් ඇතුලේ මොන වේදනාවක්ද? දුක් වේදනාව. මට පුළුවන් ද ඒ දුක් වේදනාව ඒ විදිහටම ආය හදාගන්න. මම බලන පොඩක් උත්සාහ කරලා. ආය උඩ පැනලා ගල උඩට පැනලා බලනවා. ඒක වෙනස් වෙලාද නැද්ද හැදෙන්නේ? සැප වේදනාවක් මට හැදෙනවා. මොකක් හරි කාරණාවක් හින්දා. ඒ සැප වේදනාව නැවත ඒ විදිහටම හදාගන්න පුළුවන්ද? ඒක වෙනස් වෙලාද නැද්ද ඊළඟ මොහොතේ හැදෙන්නේ? වෙනස් වෙනවා. කකුල රිදිල්ලක් ඇති වෙනවා. මට පුළුවන් ද කකුල රිදෙන එක එක දිගට තියාගන්න? බෑ. නේද? එතකොට ඊළඟට මහා ගෝසාවක් එනවා. පාරේ තොටේ යද්දි. දුක් වේදනාව වගේ කණේ ඇති වෙන්නේ. මට නවත්තන්න පුළුවන්ද? නේද? මේක මගේ කන ඉන්නවක මම නවත්තලා දාන්න කියලා නවත්තන්න පුළුවන්ද? නේද? මං කන ඕෆ් කරගෙන ආවා මේ කියලා පුතාලා කියනවද එහෙම? මං කන ඕෆ් කරගෙන ආවේ. එහෙම කියන්න බෑ. නේද? ඒක ඕෆ් කරන්න බෑ. ඒක නවත්තන්න බෑ. උපන් වෙලාව ඉඳන් කැමති දේ අකමැති දේ හින්දා එක එක සැප වේදනා දුක් වේදනා මගෙන් අවසරයක් නැතුවම මගෙන් කිසිම අවසරයක් නැතුව මේ ශරීරය ආශ්‍රය කරගෙන මට පූර්ව දැනුම් දීමක් නැතුව පටන් ගන්න වෙලාවක් කියන්නේ නැතුව නවත්තන වෙලාවක් කියන්නේ නැතුව නේද කොච්චරක්ද හැදෙන්නේ කියලා කියන්නේ නැතුව මේකේ හැදෙනවද නැද්ද වේදනාව නේද වේදනාවල් හැදෙනවා අන්න ඒ ස්වභාවයේ තියෙන වේදනාවල් පිළිබඳවයි අපිට බලාපොරොත්තු තියෙන්නේ අතීතයේ ඇති වුණා වූ යම් වේදනාවක් තියෙනවද ආයෝනේ කියලා අපි හිත ඉල්ලනවා සැප වේදනාවක් අතීතයේ ඇති වුණාද ආයෝනේ කියලා ඉල්ලනවා අපේ හිත ඉල්ලනවද නැද්ද තදින් ඉල්ලනවද නැද්ද ආන් ඒකට කියනවා තණ්හාව කියලා හරි අතීතයේ වේදනාව ඇති වෙච්ච තැන් ලුහු බැඳගෙන යනවා අපි සැප වේදනාව ඇති වෙච්ච තැන් අපේ හිත ලුහු බඳින්නේ ඔහේ ටිකක් විවේකීව ඉන්නවා කියලා කොහේ හරි තැනක ඉඳෙව්වොත් එහෙනම් මොකද වෙන්නේ? ආයෙන විවේකීව ඉන්න කාත් එක්කවත් කතා කරන්නවත් බෑ. මොකුත් බෑ තනියම පොඩ්ඩක් ඉන්න කියලා නැවතුනොත් මොකද වෙන්නේ? ඕන් යනවා කොහෙද යන්නේ? අතීතයේ සැප විඳ තැන් සැප වේදනා ඇති වෙච්ච තැන් ලුහු බැඳගෙන මේ හිත යනවා. අපෙන් කිසිම අවසරයක් නැතුව යනවා. ගිහිල්ලා මොකද කරන්නේ? මේ තව පොඩ්ඩකින් ඒවා නැවත හදාගන්නේ කොහොමද කියලා නැවත ඇසීමේ දැකීමේ විඳීමේ මහා තණ්හාවකින් කටයුතු සිද්ධ වෙනවද නැද්ද මොකද කියන්නේ නේද අන්න හරියි අන්න ඒකට කියනවා රූප තණ්හා සද්ද තණ්හා ගන්ධ තණ්හා රස තණ්හා ස්පර්ශ තණ්හා ආදරය ආදී දේවල් වලට කියනවා ධම්ම කියලා ධම්ම තණ්හා කියලා හරි ආන්ගේ තණ්හාව කියන එක අපේ මේ උපකරණේ හැදෙන එකක් අපේ මේ හිතේ සකස් වෙන එකක් ඒක තණ්හාව. හරිද? ඒ තණ්හාව. එහෙනම් තණ්හාවෙන් අපි අතීතය පාන්නගෙන යනවා ලුහු බඳිනවා. නේද? ලුහු බඳිනවා මේ මෙතන තමයි මෙහෙම උනේ. හෙටත් මම මෙතෙන්ටම යන්න ඕනේ. මේ මෙතෙන්දි තමයි මගේ ශරීරයේ මේ වගේ බෙර සද්ද ඇහුනේ කියලා නේද? ඇහුනේ නේද? බෙරේ වැදුනේ නේද? මේ මෙතෙන්දි කියලා ඒ වගේම බෙරේ ගහ ගන්න හදනවා මෙහි. ආයතරයක්. නේද? අතීතය ලුහු බඳිනවා අපේ හිත වර්තමානයේ පිරික්සනවා අනාගතය ප්‍රාර්ථනා කරනවා මෙහෙමයි වෙන්න ඕනේ මෙහෙම වෙන්න ඕනේ කියලා. හොඳයි. ඇයි එහෙම ප්‍රාර්ථනාවක් ඇති වෙන්නේ? අපේ අදහසක් තියනවද නැද්ද? අතීතයේ තිබ්බ දේවල් මම කොහොම හරි අනාගතය දක්වා වෙනස් වෙන්න දෙන්න තු අරන් යනවා කියලා අදහසක් තියනවද නැද්ද? නේද? මම අහවලාගේ ආදරය වෙනස් වෙන්න දෙන්න නැතුව අරගෙන යනවා ඉස්සරහට කියලා අදහසක් තියනවද නැද්ද? ඒ සඳහා වීරිය ගන්නවද නැද්ද? ඒ වගේ හිතේ නොසන්සුන්කමක් තියනවද නැද්ද ඒක කරගන්න ඕනේ කියලා? අතීතයේ යම් සැපක් ලැබින්දා නම් ඒක පවත් ගන්න ඕනේ. මම කොහොම හරි ඒ සැප විඳින දේ සැප ලැබිච්ච දේ තියා ගන්නවා කියලා තාප ගහලා ගේට්ටු දාලා නේද? මොකද්ද බෝඩ් එකකුත් ගන්නවා බල්ලන්ගෙන් ප්‍රවේශම් වෙන්න නේද? ඒ වගේ බෝඩ් ගහලා නේද එක එක වස්තුන් ආරක්ෂා කරගන්න හදන්නේ ඇයි? හිතන්න ඕනේ ඉතින් අපි ඇයි මේ පරිසම් කරගන්න හදන්නේ? ඊයේ මං සැප විඳ දේ හෙටත් සැප විඳීම සඳහා තියා ගැනීමට තියා ගැනීමට පුළුවන් කියන අදහස තියෙන හින්දාද නැද්ද? අන්නේ වැඩේ කරන්නේ. කොහොම හරි පරිසම් කරගන්න හදන ඔක්කොම ටික. නේද?
හොඳට බලමු අපි එහෙනම් අන්න ඒ පුළුවන් කියන හැඟීමට අපි කියනවා දෘෂ්ටිය කියලා. දැක්ම, එයාගේ අදහස කියලා. හරිද? ඇත්තටම පුළුවන් ද දන්නේ නැහැ. මං කෙනෙක්ව දැක්කහම මං ප්‍රිය කෙනෙක්ව දකිනවා. ප්‍රිය කෙනෙක්ව දැක්කහම මට ඔන්න බෙරේ වැදුනා දැන්. ඒ කියන්නේ මොකද්ද? සතුටක් ආවා. හරි. දැන් මගේ අදහස මොකද්ද? ආය බලන්න. ඊට පස්සේ මං කියනවා යන් ගෙදර. ගෙදර මෙක්කන් ගියා දැන්. මොකද බලම ඉන්න. හරි. දැන් ඔන්න දැක්කම ඉතින් සැප වේදනා ඇති වෙනවා. දැන් ඉතින් දෙවෙනි දවසෙත් ඉන්නවා. තුන්වෙනි දවසෙත් ඉන්නවා. හතරවෙනි දවසෙත් යන පාටක් නැහැ. පස්වෙනි දවසෙත් යන පාටක් නැහැ. දැන් මොකද වෙන්නේ? දැන් ප්‍රිය කෙනෙක් ඉන්නවා. හැබැයි මට ඇති වෙන්නේ දුක් වේදනා දැන්. අපි කියන්නේ එපා වෙලා කියලා. එහෙනම් අපි නොයේකුත් වස්තු ආරක්ෂා කරගන්න හැදුවට අපේ හිතේ ඇති වෙන වේදනාව ටික දවසකින්ම ටික වෙලාවකින්ම වෙනස් වෙනවද නැද්ද? මොනවා හරි නැති දෙයක් ලබා ගන්න කියලා හිතාගෙන ඉන්නකොට දැන් පාපැදියක් නැතුව ඉන්න කාලෙක දරුවෙක් පාපැදිය තමයි එයාගේ ලොකුම සැප වේදනා තියෙන වස්තුව. ඉතින් එයාගේ ලොකුම උත්සාහය මොකද්ද? බයිසිකලයක් ඕනේ කියලා. ඉතින් අරන් දෙනවා. ටික දවසකින් මොකද වෙන්නේ? දැන් ඒක හරියන්නේ නැහැ. දැන් ඊළඟට ඊට එහා එකක් ඕනේ. නේද? ඊට පස්සේ ඕ මෝටර් සයිකලයක් අරන් දෙනවා. ඒක හරියන්නේ නැහැ. ඊට පස්සේ ඊට එහා එකක් ඕනේ. හැමදේම එහෙමද නැද්ද? පළාත් සභා මන්ත්‍රීකමක් නැත්තම් මට සතුට උපදින්නේ නැහැ කියලා කොහොම හරි එතෙන්ට යනවා. එතෙන්ට ගියාම මදි. ඇමතිකමක් ඕනේ. ඊට පස්සේ ඊට එහා එකක් ඕනේ. අන්තිමට ජනාධිපතිම වුණත් මොකද වෙන්නේ? ආයෝනේ. කවදාකවත් ඉවර වෙනවද? නේද? කලින් සැප වේදනා ලැබිච්ච ඒවා පසුව සැප වේදනා ලැබෙන්නේ නෑ. අපි ඔක්කොම පන්නන්නේ සැප වේදනා පිටිපස්සේ. තණ්හාවෙන්, දෘෂ්ටියෙන් පන්නේ. මොකක්ද දෘෂ්ටි තියාගන්න පුළුවන් කියලා. එතකොට මෙන්න මේ වේදනාවල් මේවා මෙච්චරයි මේ වගේ දේවල් වුණාම මෙච්චරක් වේදනාව හම්බ වෙනවා. මේ වගේ දේවල් වුණාම මෙච්චරක් වේදනාව හම්බ මට මේ වගේ වේදනාවල් තියෙනවා මගේ ලෝකේ කියලා මාන්නයක් තියෙනවා අපේ. ඒක ප්‍රකට නෑ අපිට ඒ තරම්. හරිද? අන්න ඒ දේවල් හින්දා තණ්හා දෘෂ්ටි මාන්න හින්දා අපි අපේ ඇහැ අසංවරව කන අසංවරව කරන දෙයක් නෑ. තල්ලු වෙලා වගේ යන්නේ. හරිද? කොච්චර පාලනය කරගන්න හැදුවත් තල්ලු වෙලා වගේ ඇදිලා වගේ යනවා. අන්නේ ඇදිලා වගේ තල්ලු වෙලා වගේ යන මේ හිත ඔන්න ඔය තත්ත්වයටපත් වෙන තණ්හා දෘෂ්ටි මාන්නයක් හින්දා. හරිද? මේක නැති කරගන්න අපි මොකද්ද කරන්න ඕනේ කියලා බලන්න ඕනේ. පින්වත්නි මේ මොහොතේ අපිට පුළුවන් නම් මම මෙහෙම කියන්නම්. බලාපොරොත්තුවක් මට තියෙනවා පසුගිය විනාඩි 5කට ඉස්සෙල්ලා මට ලැබිච්ච සැප වේදනාව මම තව විනාඩි 5ක් තියාගන්නවා කියලා. බැරි වුණොත් ඒ විනාඩි 5 තියාගන්න බැරි වුණොත් දුක් ඇති වෙනවද නැද්ද? නේද? විනාඩි 10ක් තියෙනවා කියලා හිතාගත්තොත් ඊටතරි දුක් ඇති වෙනවා. ඒ වගේ ගිය විනාඩි 10 ඒවා ඊළඟ විනාඩි 10 දක්වා තියාගන්නවා කියන බලාපොරොත්තු තියෙනවා. ගිය අවුරුද්ද ඒවා මේ අවුරුද්ද දක්වා තියාගන්නවා කියලා බලාපොරොත්තුවක් තියෙනවා ජීවිතේ. නේද? නමුත් අපේ මුළු ජීවිතේම සැප වේදනා මතයි ජීවිතේ කොට නැගෙන්නේ. මේ තණ්හාව උපදිලා තියෙන්නේ. බලන්න අපිට උපදින සැප හෝ දුක් වේදනාවක් මේ ෂණයේ මේ මොහොතේ මට ඇති වෙන යම් වේදනාවක් තියෙනවා නම් ඊළඟ මොහොතේ ඇති වෙන්නේ මට ඕන විදිහටම ඒකමද? මේ වෙලාවේ මට සැප වේදනාවක් ඇති වුණා නම් ඊළඟ වෙලාවේ ඇති වෙන සැප වේදනාව ඒ ගානමද? නෑ නේද? නෑ. හරි. ඊළඟට ඒක වෙනස් වුණේ මට ඕන විදිහටද? නෑ. හොඳට බලන්න අපේ කකුලක දුක් වේදනාවක් ඇති වෙනවා නම් ඒ දුක් වේදනාව ඊළඟ ශනේ වෙනකොට වෙනස් එකක්. ආයෙ වැඩි වෙනවා. ආයෙ අඩු වෙනවා. නේද? දැන් ඔන්න අපි ඉඳගෙන ඉන්නවා. නේද? ඉන්න ගමන් දැන් මම මොකද කරේ? දැක්කද මම මේ බණ කියන ගමන් මොකද කරේ කියලා? හරි මේ කකුල් දෙක මාරු කරා. හරි දැන් දෙවෙනි වතාවටත් දැන් ඊළඟට මොකද කරන්නේ? ආයෙ මාරු කරනවා. ඇයි? මේ ශරීරය මට ඉන්න දෙන්නේ නෑ ඕන් කසනවා. හරිද? ඉතින් වේදනා දුක් වේදනා ඇතුළට ඒක නවත්ත ගන්න එහාට හරවන්න ඕනේ මෙහාට හරවන්න ඕනේ නේද? මට ඕන විදිහට දේව වෙන්නේ. මේ ලැබිච්ච ශරීරය දරා ගන්න බැරුව අපි මැරෙන්න හදනවා. එහාට පෙරලෙන්න ඕනේ මෙහාට පෙරලෙන්න ඕනේ දඟලන්න ඕනේ පුදුමාකාර දුකක් විඳිනවා. මේ ශරීරයේ යන්තම් සැප වේදනා හදාගන්න එක එක ඒවා කරනවා. නමුත් ඒවා පවත් ගන්න බැරුව දුක් විඳිනවා. නේද?
එතකොට මේ හැම දෙයක්ම හැම ෂණයකම මොකද වෙන්නේ? මට ඕනේ නැති විදිහට තමයි හැදෙන්නේ. මට ඕන විදිහට හදාගන්න හැදුවට හදාගන්න බෑ. තේරෙනවද මම කියන්නේ? මට ඕන නැති විදිහටයි මේක හැදෙන්නේ. මට ඕන විදිහට පවත්ත ගන්න හැදුවට පවත්ත ගන්න බෑ. මේක මං කරපු වැඩක්, මං කරන වැඩක් නෙවෙයි. ඒතර මේ වේදනාවේ ඇතිවීම මගේ වැඩක් නෙවෙයි. ඒකේ වෙනස් වීම මගේ වැඩක් නෙවෙයි. ඒක නැතිවීම, නිරුද්ධ වීම මගේ වැඩක් නෙවෙයි. ඒක මට ඕන හැටියට තියන්න පුළුවන් කමක් නැත්තේ නෑ. එන්නේ ඒ ටික අපි ප්‍රත්‍යක්ෂ කොට තේරුණා නම් මට මේ මෙතන සිද්ධ වෙන ක්‍රියාවලිය ගැන පවත්ත ගන්නවමයි කියලා තණ්හාවක් උපදීද? පවත්ත ගන්නවමයි මම මේ මගේ ජීවිතේ මෙන්න මේ වේදනාවල් කියලා තණ්හාවක් උපදීද? පවත්ත ගන්න පුළුවන් කියලා දෘෂ්ටියක් උපදීද? හරිද? උදාහරණකින් පැහැදිලි කරගමු පොඩ්ඩක්. උදේක බලනකොට ලස්සන දේ දුන්නක් පායලා. මේ දේ දුන්න දැක්කම මට හරි සන්තෝෂයි. හරි? ළමයි නිදි. මට අදහසක් එනවද? මම ළමයි හැරෙනකම් මේ දේ දුන්න තියාගන්නවා කියලා. කවදාකවත් අදහසක් එනවද එහෙම? ඇයි එන්නේ නැත්තේ? තියාගන්න බෑ කියලා දන්නේ නැද? බලාපොරොත්තුවක්වත් එනවද? මම කොහොම හරි තියාගන්නවා කියලා බලාපොරොත්තුවක්, උත්සාහයක්, අතුලාන්ත තල්ලුවක් මොකුත් නැහැ. ඒක තියාගන්න බෑ කියලා හරියටම දන්න හින්දා මේ ලෝකේ සිද්ධ වෙන මේ සිද්ධිය නැත්තම් වේදනාව අපි හැම වෙලේම බලාපොරොත්තු වෙන සැප වේදනාව විඳින්න අන්න ඒක මට ඕන හැටියට තියාගන්න බෑ කියලා මම දැනගත්තා නම්, තේරුම් ගත්තා නම් මට බලාපොරොත්තු ඇති වෙයිද? කොච්චර වෙලාවක් තියාගන්න බෑ කියලා දැනගන්න ඕනේ. ඊළඟ ක්ෂණය දක්වා, ඊළඟ චිත්තක්ෂණය දක්වාවත් තියාගන්න බෑ කියලා අපි දැක ගන්න ඕනද නැද්ද? තේරුම් ගන්න ඕනද නැද්ද? අන්න ඒ තේරීම තේරිච්ච දවසක හිත බලාපොරොත්තු ඇති කරවන්නේ නෑ. බලාපොරොත්තු ඇති කරවන්නේ නෑ. අපේ හිතේ බලාපොරොත්තු ඇති වෙන්නේ නෑ. තණ්හාවෙන් අතීතය ලුහු බඳින්නේ නෑ. අනාගතේ ප්‍රාර්ථනා කෙරෙන්නේ නෑ. අතීතයේ තිබ්බ විදිහට වර්තමානයේ තියෙනවද කියලා පිරික්සෙන්නේ නෑ. හරිද? ඉතින් ජීවිත අරමුණු තියෙනවා, ඒ පිළිබඳ බැඳිලා නෑ. උනොත් එහෙමයි. හරි. වෙන්න අවශ්‍ය දේ කරනවා. හේතුන් සහිතව සිද්ධ වෙන දේ හේතුන් නැති වෙනකොට නැති වෙනවා කියලා දන්න හින්දා ඒ තැනත්තාට තව ඊළඟ ෂණ මාත්‍රය පිළිබඳ තණ්හාව උපදින්නේ නැහැ. අධික තණ්හාවක් උපදින්නේ නැහැ. හරිද? අන්න ඒක කරගන්න අපි මොකද කරන්න ඕන? වේදනාව හෝ ඒ වගේම තමයි වේදනාව විතරක් නෙවෙයි අනිත් ඒවා මොනවද? රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන මෙතන තියෙන වැඩ පිළිවෙල. අපි අද කතා කරන්නේ වේදනාව ගැන. මෙන්න මේ වේදනාව ඉස්සෙල්ලාම මේකේ ඇත්ත తත්වය හොයාගන්න නම් අපිට කවුරු හරි කියනවා ගිහිල්ලා අහවල් කාර්යාලයේ ප්‍රධානියා හොඳ මිනිහෙක්ද කියලා බලාගෙන කියලා. හරිද? මං එහෙට මෙහෙට ගිහිල්ලා මගට ගිහිල්ලා ඉවරලා එක එක්කෙනාගෙන් අහගෙන එන එකද හරියටම දැනගන්න නැත්නම් ගිහින් හම්බෙලා මෙන එකද? හම්බෙලා කතා කරලා විස්තර දැනගත්තාම හොයාගත්ත හැකි වැඩි. වේදනාව ගැන අපි බලාපොරොත්තු තියන් ඉන්නේ. වේදනාව හොඳ කෙනෙක්ද කියලා බලාගන්න හරි මොකද කරන්න ඕනේ? වේදනාව අත්විඳලා බලන්න ඕනද නැද්ද? ළඟ නේද? වේදනාව ළඟ අත්විඳින්න ඕනේ. හරි. මෙන්න මේ ළඟ මේ වේදනාව අත්විඳින්න නම් අපේ හිත ඒකට යොමු කරන්න ඕනේ නේද? ඒ කියන්නේ ඉස්සෙල්ලාම යාගේ අනිත්‍ය ස්වභාවය, අනාත්ම ස්වභාවය අල්ලගන්න නම් අපිට ඉස්සෙල්ලා වේදනාව අත්විඳින්න ඕනේ. මම මේ ඇත්තට මෙහෙම කිව්වොත් මොනව වේද? ඔන්න අපි භාවනාව පටන් ගන්න යන වේදනානුපස්සීව ඉන්න කියනවා මම. හරි? කට්ටියට කියනවා උඩුකය ඍජු කරගෙන හැම වේදනාවක්ම විඳ ඉන්න කියලා. පුළුවන් වේද? මේ ෂණයේ මේ වේදනාව වෙනස් වෙන හැටි අත්දකින්න නම් හැම ෂණයකම මේක විඳ ඉන්න ඕනද නැද්ද ඉස්සෙල්ලා? නේද? අල්ල ගන්න නම් ඊළඟ ෂණේ වෙනස් වෙනවා කියලා තේරුම් ගන්න නම් දැක ගන්න නම් නේද? එහෙනම් වේදනාවට සමවැදිලා වේදනාවට හිත ඒකාග්‍ර කරගෙන මේ ශාරීරික වේදනාව විඳ ඉන්නකොට ඔන්න තේරෙයි අපේ මේ දැන් තියෙන වේදනාව නෙවෙයි ඊළඟට තියෙන්නේ. ඊළඟට තියෙන එක නෙවෙයි ඊළඟට තියෙන්නේ. ඊළඟට තියෙන එක නෙවෙයි ඊළඟට තියෙන්නේ. නේද? එහෙම තේරෙයිද නැද්ද? ඒක මට ඕන හැටියට පවත්ත ගන්න බෑනේ. මේක වෙනස් වෙනවානේ කියලා තේරෙයිද නැද්ද?
එහෙම තේරෙන්න නම් මොකද කරන්න ඕනේ? මම ඔය කියන විදිහට මේ බලන්න පින්නන්නේ දැන් මම මේ විදිහට ඉන්නවා කියන්නේ මේසනේ. බලන්නකෝ. කණෙන් ඇහෙන ශබ්ද මගෙන් අවසරයක් නැතුවම කන අස්සෙන් රිංගලා ශබ්දය ඇති කරලා මට කරදර කරනවද නැද්ද? නේද? නාසයේ දැනෙන ගන්ධය, ශරීරයේ දැනෙන සීත උෂ්ණ ආදී සියල්ල මගෙන් කිසිම අවසරයක් නැතුව මේ ෂණයේම සීත ඇති කරනවා, උෂ්ණ ඇති කරනවා නේද? මනසේ ඇති වෙන ධර්ම එකපාරටම ඇති වෙලා එක එක ඇති කරනවද නැද්ද? මම මොකද කරන්නේ? මට පුළුවන් ද කණෙන් ඇහෙන වේදනාව නවත්තන්න පුළුවන්? මේ ෂණයේ මට දැනෙන සීත උෂ්ණ නවත්තන්න පුළුවන්? එහෙනම් කිසිම විදිහකින් මේ හැදෙන වේදනාව මගේ වැඩක්ද? නේද? මේ ෂණයේ මේ මම මගේ ගුලිය කියලා මේ ගත්ත මේ ගුලි කෑල්ල. නේද? මගේ කියලා ගත්ත මේ කොටස මේ ස්වභාව ධර්මයේ මගේ අනසක යටතේ ක්‍රියාත්මක වෙන එකක්ද නැත්නම් වෙන වැඩක්ද කරන්නේ කි? මට ඕනේ හැටියට මේ වැඩ ටික වෙන්නේ නෑ. රූපය කියන මේක මට ඕනේ හැටියටත් නෙවෙයි. වේදනාව දැන් මම කිව්වා ඒක හැටියට නෙවෙයි. සංඥා කියන ඒවා ඇති වෙන්නේත් මට ඕන විදිහට නෙවෙයි. ආදරය ආදී සංස්කාරයන් තරහ ආදී ඇති වෙන්නේත් මම කැමති වෙලාවට මම කැමති විදිහට නෙවෙයි. එනීමේ දැනීම ඇසීමේ දැනීම වගේ ඔක්කොමත් එහෙමයි. ඒක මගේ වැඩේ මොකක්ද උතන? එහෙනම් මේක අත්දකින්න ඕනද නැද්ද මේ තණ්හාව මේ අල්ලා ගැනීම මටවත් බැයි නම් මේ වැඩපිළිවෙල මගේවත් නෙවෙයි නා. අනුන්ගේ තැනක අනුන්ගේ කියලා අපි කියන වෙනත් ශරීරයක සිද්ධ වෙන වැඩපිළිවෙල මගේ කියලා අල්ලගන්න පුළුවන්ද? එහෙම අල්ලගන්න යනවා නම් අපිට පිස්සු වගේද නැද්ද? නේද? කරන්න බැරි දෙයක් කරන්න යනවද නැද්ද? එහෙනම් ඔය ටික තේරුම් ගන්න නම් අපි අපේ හිත එකඟ කරගෙන මෙන්න මේක පිරික්සන්න ඕනද නැද්ද? හිත එකඟ කරගෙන පිරික්සන්න ඕනද නැද්ද? නේද? මගේ මේ වැඩපිළිවෙල පිරික්සන්න ඕනේ. පිරික්සන කොටයි ඒකේ ඇත්ත తත්වය දැනෙන්නේ. ඇත්ත తත්වය දැනෙනවා නම් තණ්හාව උපදින්නේ. දැනුනොත් තණ්හාව උපදින්නේ නැහැ. දෘෂ්ටි උපදින්නේ නැහැ. ඒ මොකද පවත්ත ගන්න බැරි බව දන්න හින්දා, තේරුම් ගන්න හින්දා. අන්නේ තණ්හා දෘෂ්ටි මාන්න වලින් අත මිදලා තමන්ගේ ජීවිතය හිත සුවසේ ඉන්න තත්ත්වයටපත් වෙන්න නම් මේ ඇත්ත දකින්න ඕනේ. මේ ඇත්ත දකින්න නම් අපිට ඒකාග්‍ර හිතක්, හිතේ ශක්තිය වර්ධනය කරගන්න ඕනේ. ඉතින් මොහොතක් හිතමු අපි දැන් ඉන්න කිව්වා කියලා මම මෙහෙම මොකද වෙන්නේ? වේදනාව දැන් හැම ශරණේම වේදනාව අත්විඳින්න කියලා කියනවා. මම දැන් විනාඩි 5ක් 10ක් කිව්වොත් එහෙනම් උඩුකය ඍජු කරගෙන ඔන්න ඔය ශාරීරිකව මේ කයේ ඇති වෙන වේදනාව අත්විඳින්න කියලා බය වෙන්න එපා. දැන් කියන්නේ නැහැ. මොකද ගුවන් කාලය අපරාධ. ඒක දැන් මේ බණ ඉවර වෙලා ගෙදරදී කරලා බලන්න. මොකද වෙන්නේ බලන්නකො. විනාඩි 10ක් කරගෙන කරලා බලන්න හැම විඳීමක්ම මම විඳින්මින් ඉන්නවා. හැම ශරණයකම වෙනස් වීම අත්දකින්නවා කියලා. හරිද? අන්න එහෙම පටන් ගත්තොත් භාගයට භාගයක් මොකද කරන්නේ? 100ක් පටන් ගත්තොත් 50ක් විනාඩි 5ක් යන්න ඉස්සෙල්ලා බුදි. හරිද? ඉතිරි එකෙන් 90ක් නොයේකුත් අතීත කාම අරමුණු වල සැරිසරසර ඉන්නවා. හිත හේම විසිරිලා. සමහර අයගේ හිත නොසන්සුන් වෙලා, සමහර අයගේ හිත ඇකිලිලා, සමහර අයගේ කිසිම දෙයක් කරගන්න බැරි තත්ත්වයකටපත් වෙලා මේ අරමුණට යන්න අපේ හිත ශක්තිමත් නැහැ. මේක දැක ගන්න අපේ හිත ශක්තිමත් නැහැ. එහෙනම් හිත ශක්තිමත් කරන්න ඕනද නැද්ද? නේද? ඇයි බැරි මට මගේ හිතෙන් මේ තුල සකස් වෙන වේදනාව අත්විඳින්න බැරි ඇයි? මං දුර්වලයි. ඒ දුර්වලකමට කියනවා ඒක අත්විඳොත් අපේ ලෝභ දේශ මොහ නැති වෙනවා. ඒක අත්විඳොත් අපේ ලෝභ දේශ මොහ අඩු වෙනවා කියන්නේ කුසල් වැඩෙනවා. කුසලය වර්ධනය කරගන්න මගේ හිත මට ඉඩ දෙන්නේ නෑ. කුසලය වර්ධනය කරගන්න තියෙන බාධාව බොහෝ දිනාට මෙහෙමත් වෙනව නිදගෙන ඉන්න කිව්ව ගමන් මොකද වෙන්නේ? රීදෙන්න පටන් ගන්නවා, කකුල් දෙක අපේ ඊට පස්සේ කියන්නේ භාවනා කරනවට වැඩිය හොඳයි කුඹුරක් කොටන එක. ඒක නෑ. අපිට මේ හම්බෙච්ච ශරීරය අපේ පින්වත්නි අපිට එක ඉරියව්වක ටිකක් වෙලා තියාගන්නවත් බැරි තරම් අපි දුර්වලයි. කොච්චර දුර්වලද? නේද? හම්බෙච්ච මේ ශරීරය එක ඉරියව්වක ටිකක් වෙලා තියාගන්න බැරි තරම් අපි දුර්වලයි. හරිද? ඉතින් ඒ මොකද ඒ තමයි අපි පුරුදු පුහුණු කරලා නැතිකම හිත පුහුණු කරලා නැහැ. ඕනම දෙයක් අමාරුවෙන් කළොත් ටික දවසකින්ම ලේසියෙන් කරන්න පුළුවන් තත්ත්වයකටපත් වෙනවද නැද්ද? ඒ චුට්ට විතරක් අපි මතක තියාගෙන පුහුණුව පටන් ගමු.
මම මගේ ශරීරය නම් කොහොම හරි හැඩගස්සවා ගත්තා. කාලා කිලෝ ගණන් කාලා 80ක් 70ක් විතර ඉතුරු කරගත්තා යන්තා. මේනට කොච්චර කිලෝ ගණන් කාලයක්ද දන්නේ? ඉතුරු වෙලා තියෙන්නේ කොච්චරද? පොඩි කාලේ ඉඳලා නේද දැන් ඇවිදින්න ගියාම දැන් කෙලින් ඇවිදින්න ගියාම පොඩි කාලේ මොකද උනේ? කෙලින් යන්න ගියාම පැත්තට යනවා. නේද? අහක යන්න හදන්නේ කොහොමද? යවෙන්නේ කොහෙවත්. එහෙමනේ තිබ්බේ ශරීරය. ඒක නම් කොහොම හරි හදාගත්ත කෙලින් ඇවිදින්න පුළුවන් විදියට. දැන් බලාගෙන මම දැන් හිතට කියනවා වේදනාවක් විඳින්න ඉන්නවා කියලා. එයා තාම පුංචි එකෙක් වගේ නේද? ශරීරය නම් අපි වැඩක් ගන්න පුළුවන් විදිහට හදාගත්තා. හිත අපි කියන දේ අහන්න යව කෙලින් යවන්න බෑ. හිත අවශ්‍ය තැනට යවා ගන්න බෑ. හිත යන්නේ එයාට ඕන තැන්වල. ගිහලා ඒ තැන්වල තමයි කූඩු හදන්නේ. ඒ තැන්වල තමයි ලගින්නේ. ඒක මට ඕන තැන්වල ලගින්නේ නෑ. එක කාලයකට එක තැනකට ලගිනවා, තව කාලයකට තව තැනකට ලගිනවා, තව එක කාලයකට එක දෙයක් හොඳයි කියලා හිතනවා, තව කාලයකට තව දෙයක් හොඳයි කියලා හිතනවා. ඉතින් මමත් මොකද කරන්නේ? මේ ශරීර කූඩුවත් අරගෙන හිත කියන පැත්තට දුවනවා දිවිල්ල හැල්මේ දුවනවා. නේද? කාලයකට හිත ඒ පැත්තට දුවන්න කියනවා, කාලයකට හිත කියනවා ඒ පැත්ත පළාත යන්න එපා කියලා. නේද? එතකොට යන්නේ නැතුව ඉන්න දඟලනවා. මේ වගේ මේක මෙල්ල කරගන්න බැරුව අපි මේ දඟලන දඟලිල්ල අඩුම ගානේ මේ ශරීරයවත් එක තැනක තියාගන්න පුළුවන් කමක් නැතුව. කොච්චර දුරලද එහෙමනම්? නේද? පොඩ්ඩක් එකතෙන් කරන්න හදපු ගමන් නිදිමතට වැටෙනවා. එතකොට මේක සැඩපහරක ගලාගෙන යනවා වගේ. සැඩපහරකට ගලාගෙන යනකොට මුකුත් කරගන්න බෑනේ. ඒ වගේ තත්ත්වයක් තමයි අපිට මේ උදා වෙලා තියෙන්නේ. අන්න ඒ තත්ත්වයෙන් අත මිදව ගන්න හිත පුහුණු කරන්න ඕනේ. ඒකයි අපි මේ ටික මේ අත්තන්ට පවසන්නේ චිත්ත ඒකාග්‍රතාවය වර්ධනය කරන්න. මේක පටන් ගන්න කිව්වේ කොහොමද? සීලයෙන්. මතකයි නේද? සීලය, සමාධිය, ප්‍රඥාව, ඉන්ද්‍රිය සංවරය, ආහාරයේ මාත්‍රාඥතාවය ආදී නොයේකුත් දේවල් බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරලා තියෙන්නේ වෙන මොකකටවත් නෙවෙයි. ඒවා දේශනා කරලා තියෙන්නේ අපේ මේ හිත මෙල්ල කරන පුහුණු වැඩපිළිවෙල. කය වඩන වැඩපිළිවෙල පොඩි කාලේ ඉඳන් අම්මා තාත්තා කියලා දුන්නා. පෝෂ්‍ය ආහාර ගන්න, අගුණ දේවල් ගන්න එපා කියලා. සිත වඩන වැඩපිළිවෙල බුදුරජාණන් වහන්සේ කියලා දුන්නා. කය වඩන වැඩපිළිවෙල අපි අකුරටම ක්‍රියාත්මක කරා. ටිකක් වැඩියනුත් එක ක්‍රියාත්මක කරලා අන්තිමට අසනීපත් හදාගත්තා. නේද? සිත වඩන වැඩපිළිවෙල ගැන කිසිම අදහසක් නැහැ. සිත වඩනවා කියන්නේ කුසල් වඩනවා කියන එකයි. හිතේ හයිය වර්ධනය කරගන්න එක. හිතේ ශක්තිය වර්ධනය කරගන්න එක. එහෙම හිතකින් තමයි පුළුවන් ලෝකය අවබෝධ කරගන්න. නැත්තම් ලෝකය අවබෝධ කරගන්න පුළුවන් කමක් නැත්තේ නෑ. මේ නිෂ්ඵල ජීවිතය කියලා කියනකොට විරුද්ධයි මට. කට්ටිය. ඇයි නිෂ්ඵලයි කියන්නේ? උදෑසනක වලක වැටෙනවා මාව. හරි. ලොකු වලක වැටෙනවා වැටිච්ච වෙලාවෙ ඉඳන් මගේ අදහස මොකද්ද? ගොඩ එන්න දඟලන්නේ. එහෙම නේද? අමාරුයි මං ගොඩ එනවා. ගොඩ එනකොට කවුරු හරි අල්ලලා ආපහු ඒ වලට දානවා. හරිද? ආය අමාරුවෙන් ගොඩ එනවා. ආයේ වලට දානවා. ආය අමාරුවෙන් ගොඩ එනවා. ආය වලට දානවා. එහෙම ජීවිතයක් වැඩක්ද? එහෙම ජීවිතයක් හම්බුනොත් කැමතිද? උදේම හිතනවා අහවලා දකින්න ඕනේ කියලා. දැන් වලේ වැටුණා වාගේ තමයි එහෙම හිතිච්ච ගම. නේද? දැන් ගොඩ එන්නමයි හිත. කොහොමද ගොඩ එන්න හදන්නේ? ඉතින් දකින්න ඕනේ. නේද? දකින්නකම් හරියට වලේ වැටුණා වාගේ. දැන් ඉතින් කොහොම හරි කළ වලෙන් ගොඩ එනවා කියන්නේ ගිහලා දකින්නවා. දැකලා ඉතින් හොඳයි දැන් හරි කියලා ගෙදර එනවා. පහුවෙන්ද උදේ බලනකොට ආයෙ වලේද නැද්ද? පහුවෙන්ද උදේ බලනකොට ආයෙ වලේද නැද්ද? ආයෙ ගොඩ එන්න එපා නේද? එකම රූපය කී සැරයක් නම් පෙන්වද ඔය ඇහැට වලෙන් ගොඩ එන්න? එකම ශබ්දය කී සැරයක් නම් ඇසුවද ඔය කන් දෙකට වලෙන් ගොඩ එන්න? නේද? වලෙන් ගොඩ එන්න කියන්නේ කරන්න දෙයක් නැතුව. අහවල් දේ අහන්න ඕනේ කියලා, අහවල් දේ කන්න ඕනේ කිව්වම හොයාගෙන යන්න ඕනේ. අහවල් දේ විඳින්න ඕනේ කිව්වම වලේ වටුණා වාගේ හරියට නිකන්. නේද? ඒකෙන් ගොඩ එන්න කොහොම හරි ගොඩ එනවා. එකම ගන්ධය, එකම රසය, එකම පහස කී සැරයක් ඔය ශරීරයට ලබා දුන්නද? දැන් ඇද්ද? ඉවරක් වෙනවද? ඉවරක් වෙන්නේ නැති වැඩක් කර ඉන්නවා නම් කවුරු හරි කෙනෙක් ඉවරක් වෙන්නේ නැති වැඩක් කර ඉන්නවා. කවදාකවත් ඉවර කරන්න බැරි වැඩක් කර ඉන්නවා නම් එකතැන දුවන අපි තුන් හරියට මහන්සිලා කෙනෙක් දුවනවා. දුවන්නේ එකතැන. හරිද? එකතැන දුවනවා නම් එයා කවදාකවත් ගිහිල්ලාද? නෑ. ඒ වගේ එකම දේ බල එකම දේ අහහ එකම දේ විඳ ඉන්නවා. ඉවරක් නෑ මේ වැඩේ.
මේ වැඩේ ඉවරක් නැත්තම් කවදාකවත් වැඩක් කරන වැඩෙන් වැඩක්ද? එහෙනම් නිෂ්ඵල ජීවිතය කියලා කියන එක තේරෙනවද? මොකද්ද කියලා? වැඩ ඉවර කරගන්න ඕනේ. අවසාන වශයෙන් මම මේ අතංගෙන් අහන්නේ. මම මේ අතන්ට මෙහෙම කියනවා. සනසීමෙන් සුවසේ නිදහසේ පොඩ්ඩක් ඉන්න මං චුට්ටක් බල නවත්තන්න. හිතා නිදහසේ සුවසේ පොඩ්ඩක් ඉන්නකෝ කියලා කිව්වොත් ඉන්න පුළුවන්ද? නේද? මොකද කරන්නේ මේ හිත නිදහසේ ඉන්නවද? මහා බර උස්සන් ඉන්න බරෙන් අයින් වෙනවද? නේද? යම් කිසි බරක් උස්සගෙන අපි ඉන්නේ. ඒ බරෙන් අයින් වෙන්නේ නැහැ අපේ හිත. ණයක් ගත්ත කෙනෙකුට ණය ටික ගෙවලා දානකම් පොලි ගෙව්වට බර අයින් වෙන්නේ නැහැ. අසනීපයක් හැදෙන කෙනෙකුට වේදනාවට මොන හරි බිව්වට අසනීපය හොඳ වෙනකම් අමාරු අයින් වෙන්නේ නැහැ. හිතේ බර අයින් වෙන්නේ නැහැ. හිරේ විලංගුවේ läගලා ඉන්න කෙනෙකුට නේද? ඒකෙන් ගැලවෙන්න විදිහක් නැහැ. අන්න ඒ වගේ මේ හිත මහා බරක් උස්සගෙන ඉන්නේ ආන්ගේ බරෙන් නිදහස් වෙනකම්. මොන බරක්ද? බැලීමේ තණ්හාව, ඇසීමේ තණ්හාව, විඳීමේ තණ්හාව ආදී වශයෙන් තියෙන මේ තණ්හාව. අන්න ඒ තණ්හාව තෘප්තිමත් කරන්න කොච්චර උත්සාහ කරලා තෘප්තිමත් වෙන්නේ නෑ. හැමදාම බර උස්සගෙන ඉන්නේ. ඔන්න ඔකෙන් නිදහස් වෙන අපූර්ව ක්‍රමවේදය තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය. ඉතින් ඒකට සීල විසුද්ධි, චිත්ත විසුද්ධි, ධිට්ඨි විසුද්ධි ආදී වශයෙන් මේ තියෙන නැත්නම් සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා ආදී වශයෙන් තියෙන මේ ක්‍රමවේද පාවිච්චි කරන්න ඕනේ. හිතට බෙහෙත් ටික දෙන්න ඕනේ. නිවන් මාර්ග ධර්ම දේශනා මාලාවක් බලාපොරොත්තු වෙනවා. ඉදිරියේදී ඒවා ගැන වෙන වෙනම ඒ අවශ්‍ය කරන වැඩ පිළිවෙල සාකච්ඡා කරන්න. මේ දිනවල අපි මේ මිශ්‍රව සිද්ධ කරන්නේ අපිට නිවන් දැකීම සඳහා කැමැත්තත් මේ ගෙවන ජීවිතයේ නිෂ්පලත්වයක් තේරුම් ගැනීම සඳහා අවශ්‍ය කරන මූලික ධර්ම දේශනා ටික තමයි මේ දවස්වල මේ තනින් එක එක කරුණු අරගෙන අපිට මූලික අදහසක් ඇති වෙන්න බුදුරජාණන් වහන්සේ ගැන ශ්‍රද්ධාවක් උපදින්න මෙවැනි දේශනා අපි ශ්‍රවණය කරන්නේ ඒකයි. ඒතර අපිට තේරෙන්න ඕනේ මේකෙන් ගැලවෙන්න ඕනේ කියලා. එකම අදහස මේකෙන් ගැලවෙන්න ඕනේ. ඒ සඳහා මගේ චිත්ත ශක්තිය වර්ධනය කරන්න ඕනේ. මේ වගේ හිතක් තියාගෙන ලදරු හිතක් තියාගෙන මට මුකුත් කරන්න බෑ. මුකුත් කරන්න පුළුවන් කමක් නැහැ කියලා තේරුම් අරගෙන මේ ජීවිතය සාර්ථක කරගෙන සසර සූපත් කරගෙන මමත් උතුම් නිවනින් සැනසෙනවා, මේ මර උගුලෙන් ගැලවෙනවා කියලා අදිෂ්ඨානයක් ඇති කරගන්න ඕනේ. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති.